ඉන්න සත්‍යයි කියලා හැඟෙන ප්‍රකාශන තමයි ප්‍රත්‍යක්ෂ කියලා ගත්තේ. ඒවා ඔප්පු කිරීමකින් තොරව අපි පිළිගන්නවා. ඊට පස්සේ අපි ප්‍රත්‍යක්ෂ භාවිතය පිළිබඳව කතා කරානේ. එතකොට අපි ප්‍රත්‍යක්ෂ වැඩිපුරම භාවිතා වෙන්නේ ජාමිතියේ. වැඩිපුරම භාවිතා වෙන්නේ ජාමිතියේ. ඒ විතරක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂ තව භාවිතා වෙන අවස්ථා මොනවද? බීජගණිතේ භාවිතා වෙනවානේ. බීජගණිතේ දැන් බීජගණිතේ සමීකරණ විසඳීම් වලදී සම්බන්ධතා ගොඩනැගීමට සම්බන්ධතා ගොඩනැගීමටත් වඩා සමීකරණ විසඳීම් වලදී ප්‍රත්‍යක්ෂ යෙදෙනවා නේ. දැන් ඔයගොල්ලෝ x එකතු කිරීම 1 සමානයි 5යි කියලා දීලා තියෙන සමීකරණේ x ගේ අගේ ඔයගොල්ලන්ගෙන් අහනවනේ. x ගේ අගේ කීයද කියලා අහනවා. එතකොට දුවේ පුතේ ඔයගොල්ලෝ මේ සමීකරණය විසඳනවා. දැන් මෙතන තියෙන්නේ සමාන වෙලා තියෙනවා ප්‍රමාණ දෙකක්. x එකතු කිරීම 1 කියන ප්‍රමාණය 5ට සමාන වෙලා. මේවට අපි කියනවා සමාන රාශීන් කියලා. මේ සමාන රාශීන්. එතකොට මේ සමාන රාශීන් දෙකක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ මේක විසඳනකොට මොකද කරන්නේ? ඕක විසඳනකොට ඕගොල්ලෝ කරන්නේ දුවේ පුතේ x තනි කරගන්න එපා නේද? එතකොට මේ x එකතු වෙලා තියෙන එක ඉවත් කරගන්න ඕන. x එකතු වෙලා තියෙන එක ඉවත් කරගන්න ඕන. එතකොට ඕගොල්ලෝ මොකද කරන්නේ? ඕගොල්ලෝ කරන්නේ මේ එකතු වෙලා තියෙන එක ඉවත් කරගන්න මේ දෙපැත්තෙන්ම එක ගානේ අඩු කරනවා. ඔන්නෝම අඩු කරනවා. එතකොට ඕගොල්ලෝ මෙහෙම එකක් දෙපැත්තෙන්ම අඩු කරාම මෙතන සමාන ලකුණ දැම්මේ පුරුද්දටනේ. පුරුද්දට දැම්මේ. නමුත් මෙතන කෙනෙක් තර්ක කරන්න පුළුවන් කොහොමද මේ දෙන්න සමාන වෙන්නේ? අපිට මේ දෙන්න නෙමෙයිනේ සමාන වෙනවා කියලා දීලා තියෙන්නේ. අපිට දීලා තියෙන්නේ මේ x එකතු කිරීම එක 5ට සමානයි කියලා. එතකොට මම මේ දෙපැත්තෙන් එකක් අඩු කරාම මම මෙතන සමාන ලකුණ දාන්නේ කුමන හේතුවකටද? ප්‍රත්‍යක්ෂයක් නිසා. අන්න හරි. අන්න එතකොට මොකද්ද මෙතන යෙදෙන ප්‍රත්‍යක්ෂය? සමාන රාශීන් වලින් එකම රාශිය නැත්තම් සමාන රාශීන් අඩු කරාම ලැබෙන රාශීන් සමාන වෙනවා. සමාන රාශීන් වලින් එකම රාශිය අඩු කරාම ලැබෙන රාශීන් සමාන වෙනවා. ඒ හින්දා තමයි අපි එතන සමාන දාන්නේ. ප්‍රත්‍යක්ෂ භාවිතය. එතකොට මොකද වෙන්නේ? අන්න මෙතන ධන එකයි ඍණ එකයි ඉවත් වෙනවා. අපිට අවශ්‍ය කරන x ගේ අගය මෙතන ගොඩ නැගෙනවා. 5න් එකක් අඩු කරාම 4යි. x සමානයි 4යි කියලා අපිට උත්තරේ එනවා. ඉතින් 7 පන්තියේදී තමයි ඔයගොල්ලෝ මෙවැනි සරල සමීකරණ විසඳන්න ඉගෙන ගත්තේ. ඉතින් 7 පන්තියේදී අපි මේ ප්‍රත්‍යක්ෂ ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්නේ නැහැ. නමුත් දුවේ පුතේ තේරුම් ගන්න මෙතන ප්‍රත්‍යක්ෂ භාවිතයක් තමයි යෙදුනේ. සමාන ප්‍රමාණයක් අඩු කරාම ලැබෙන ප්‍රමාණ සමාන වුණා. නේ? ඒ ආකාරයට බීජගණිතේ ප්‍රත්‍යක්ෂ භාවිතා වෙනවා. හරි. අපි දැන් පසුගිය සතියේ ඔබට රෙකෝඩින් එක දකින්න නැති වීඩියෝ එක ඒකේ අපි සාකච්ඡා කරා දුවේ පුතේ ප්‍රත්‍යක්ෂ තුනක් නේද? ප්‍රත්‍යක්ෂ තුනක් නේද අපි සාකච්ඡා කරේ. මම කිව්වා මූලික ප්‍රත්‍යක්ෂ 4ක් භාවිතා වෙනවා. මූලික ප්‍රත්‍යක්ෂ 4ක් භාවිතා වෙනවා. මූලික ප්‍රත්‍යක්ෂ 6 අපිට භාවිතා වෙනවා 5ක්. ඒ මූලික ප්‍රත්‍යක්ෂ 5 පිළිබඳව තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. එහෙමනම් අපි එනවා පුතේ 4 වෙනි ප්‍රත්‍යක්ෂයට. 4 වෙනි ප්‍රත්‍යක්ෂයට ලියන්න ප්‍රත්‍යක්ෂ අංක 4. අපි එනවා ප්‍රත්‍යක්ෂ අංක 4ට. මේ වලට පාඩම් කීයක් තියෙනවද? මේ පාඩමත් එක්ක තව එක පාඩමයි. පාඩම් දෙකක් තියෙනවා තව.
ලියන්න ප්‍රත්‍යක්ෂාංක 4 හරි ලියන්න මෙහෙම සමාන රාශීන් වලින් සමාන රාශීන් වලින් සමාන රාශීන් වලින් සමාන රාශි ගුණ කළ විට සමාන රාශි ගුණ කළ විට සමාන රාශීන් වලින් සමාන රාශි ගුණ කළ විට ලැබෙන රාශිද සමාන වේ. ලැබෙන රාශිද සමාන වේ. ඒක පැන්සලෙන් කොටු කරගන්න පුතේ. සමාන රාශීන් වලින් සමාන රාශි ගුණ කළ විට ලැබෙන රාශිද සමාන වේ. මේකෙන් අදහස් වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔන්න හොඳට බලන්න. අපි මේක ලියලා පෙන්නුවොත් පුතා මේ විදිහට A සමානයි B කියලා තියෙනවා ප්‍රමාණ දෙකක්. A සමානයි B. නේ? A සමානයි B. එතකොට මේ A සමානයි B කියන රාශීන් දෙක අපි C කියන රාශියෙන් ගුණ කරනවා. ඒ කියන්නේ දැන් A සමානයි B නම් අපි මේ දෙපසම C රාශියෙන් ගුණ කරමු. C රාශියෙන් ගුණ කරමු. එතකොට සමාන නේද? එතකොට A ගුණ වෙනවා C ගෙන් B ගුණ වෙනවා C ගෙන් එතකොට මොකද වෙන්නේ පුතා AC කියන ගුණිතය BC කියන ගුණිතයට සමාන වෙනවා නේ AC ගුණිතය B ගුණිතයට සමාන වෙනවා BC ගුණිතයට හරි මේක සටහන් කරගන්න අපි මේක භාවිතා වෙන අවස්ථා කීපයක් සාකච්ඡා කරමු. හරිද? හරි සර්. දැන් එහෙමනම් අපි මේක භාවිතය පිළිබඳව දැන් සොයා බලන්න හදයි. මම මෙතනින් මකනවා. අපි බලමු පුතා මේක යෙදෙන විදිය. ලියන්න උදාහරණය දැන් ජ්‍යාමිතියට අදාළ උදාහරණයක් තමයි මම ගන්න හදන්නේ.
ජ්‍යාමිතියට අදාළ. උදාහරණය 1 අපි ගන්නේ ජ්‍යාමිතියට අදාළ. ලියන්න මම මේ කියන එක XY සරල රේඛා ඛණ්ඩය XY සරල රේඛා ඛණ්ඩය XY සරල රේඛා ඛණ්ඩය XA සමානයි AB සමානයි CBC සමානයි CD සමානයි DY වනසේ ABCD ලක්ෂ පිහිටා ඇත. XY සරල රේඛා ඛණ්ඩයේ කියලා දාගන්න. ඛණ්ඩයේ මේ ABCD ලක්ෂ පිහිටා ඇත. ලක්ෂ පිහිටා ඇත. ඊට පස්සේ ඒකටම ලියන්න PQ සරල රේඛා ඛණ්ඩයේ PQ සරල රේඛා ඛණ්ඩයේ PK මේ විදියට PK සමානයි KL සමානයි LM සමානයි MN සමානයි NQ වනසේ KLMN ලක්ෂ පිහිටා ඇත. ලක්ෂ පිහිටා ඇත. එතකොට පුතා අපිට කියනවා මෙන්න මෙහෙම XA සමානයි හොඳට අහගන්න බලාගන්න ලියාගන්න XA සමානයි PK නම් අපිට කියනවා PK නම් XY සමානයි PQ බව පෙන්වන්න කියලා. බව පෙන්වන්න. ඔව්. දැන් දුවල පුතාලට පේනවා ඉතින් මේ ගැටලුවනේ. අපිට දැන් යමක් ඔප්පු කර පෙන්වන්න තියෙන්නේ. යමක් ඔප්පු කරලා පෙන්වන්න තියෙන්නේ. ඉතල ගැටලුවක් නොවෙන්න ඕන. මේ කියන දේ තේරෙන්නේ නැත්නම් ගැටලුවට අපිට විසඳුම් හොයන්න බෑ පුතේ. එහෙනම් මම ඔබට ඉල්ලීමක් කරනවා නිදහසේ නැවත මේක කියවලා බලන්න. මේක දකින්න. තාම අපි රූප සටහනකට ගත්තේ නැහැ.
දැන් තව පොඩ්ඩකින් අපි මේක රූප සටහනකට අරගෙන මේ කියන කාරණාව ඔප්පු කරලා පෙන්වන්න හදන්න. ඒ වෙනකම් පුතාලා මේ කාරණාව දකින්න, හඳුනගන්න. මේක ඉස්සෙල්ලා දකින්න. ඒකට නිදහස් මනසක් ඕන. නිදහස් මනසක් නැත්නම් Tamanට ගැටලුව නිවැරදිව දකින්න බෑ. ගැටලුව නිවැරදිව දකින්න නැති වුනහම ඒකට විසඳුම් හොයන්න බෑ. එතකොට ඕගොල්ලෝ විසඳුම් හොයන්න උත්සාහ කරනකොට ඒක නූපන් ගැටලුවකට තමයි විසඳුම හොයන්න උත්සාහ කරන්නේ. අපි ගැටලුවකට විසඳුම් හොයන්න නම් මේ ගැටලුව තුල දී ඇති කරුණු පිළිබඳ කරුණු හරියට හඳුනා ගන්න ඕන. ඒ දීලා තියෙන data නැත්තම් තොරතුරුත් එක්කනේ අපි මේ බව ඔප්පු කරන්න යන්නේ නේ. හරි. ලියාගෙන ඉවරද? හරි. දැන් මම ඔයාලට ඉල්ලීමක් කරනවා පැන්සල අතට ගන්න අරගෙන සටහන් පොතේ මේක රූපිකව නිරූපණය කරන්න. ඔබ කියයි ඒක අමාරුයි කියලා නෑ. ඔබ මේක කරන්න. දැන් ඔබ මේක රූපිකව පෙන්වන්න. පැන්සලෙන් කරන්න. අඩුපාඩුවක් තිබුණොත් අපි මකලා හදමු. හැමෝම මේ දේ කරන්න ඕන. කවුරු හරි ඕක මග හරිනවා නම් ඒක සාර්ථක වෙන්නේ නෑ. හරි? අච්චු පොත පැත්තකින් තියන්න. දැන් මම මේ දුන්නු ගැටලුව ඔබ රූපිකව පෙන්වන්න මේ තොරතුරු රූප සටහනකට ගන්න. හරි. මම පුංචි වෙලාවක් දෙන්න. ඔබ කරාට පස්සේ තමයි මම කරන්නේ. මම කරාට මම කරලා හරියන්නේ නැහැ. මම මේ ගමනේ ඉස්සරහින් ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔබ ඉස්සරහින් යන්න. එතකොට ඔබට ගැටලු මතුවේ. බාධාවන් මතුවේ. අපිව ඊට පස්සේ නිවැරදි කරගෙන යමු. හරි. පටන් ගන්න. හැමෝම පැන්සල අරගෙන මේ තොරතුරු රූපිකව පෙන්නන්න. අකුරු දාන්නේ පැන්සලෙන්මයි. හරි. මම විනාඩියක් දෙන්නම්. ඉවර නම් කියන්න. හරි සර්. ඉවරයි සර්. ඉවරයි. හරි සර්. පුතේ දැන් මම අදිනවා. දැන් ඔබේ රූපයත් එක්ක ඔබ ගලප ගන්න. දැන් ඕගොල්ලෝ ළඟ මම නෑනේ. දැන් පන්ති කාමරේ හිටියා නම් මම ළඟට ඇවිල්ලා බලනවා. දැන් එහෙනම් ඔබ විටක ශිෂ්‍යයා වෙන්න ඕන. ඔබ විටක ගුරුවරයා වෙන්න ඕන. මේ ඒ භූමිකා දෙකම ඔබ දැන් රඟපාන්න ඕන. කවුරු වෙනුවෙන්ද? ඒක මම වෙනුවෙන් නෙවෙයි. ඔබ වෙනුවෙන්. එහෙනම් මේ භූමිකා දෙක හරියටම ඔබ රඟපෑවොත් තමයි මේ ක්‍රමවේදයේ සාර්ථක වෙන්නේ. එහෙනම් 100%ක්ම හිතට අරගෙන මේ දෙන උපදේශ පිළිපදින්න. ඔන්න මම දැන් එනවා මේකේ රූපික නිරූපණයට. නේ? දැන් මේකේ කියනවා XY රේඛා ඛණ්ඩයක් ගැන. ඔන්න මම රේඛා ඛණ්ඩයක් ඇඳලා එතකොට මම මේකේ අන්ත ලක්ෂ දෙක තමයි XY මාක් කරා. දැන් මට කියනවා මේකේ ABCD ලක්ෂ පිහිටලා තියෙනවලු දුර සමාන වන පරිදි. එතකොට මෙතන සමාන වන පරිදි ඒ කියන්නේ කොටස් 1 2 3 4 5කට වෙන් කරන්න ඕන. මේ දල සටහනක් ඉදලා අපි මේ අනුමාන කරලා අපිට ওই විදිහට වෙන් කරන්න පුළුවන්. එතකොට මෙතන A B C
C D කියලා මම නම් කරා. දීලා තිනවා. එතකොට මම මේ දුරවල් තුන සමානයිනේ. මේ දිගවල් තුන සමානයි හින්දා මම පොඩි සංකේතයක් යොදනවා මේ වගේ තනි ඉරක් හරි මේම මැදි වෙන්න මම දානවා. එතනින් මට නිරූපණය වෙනවා මේ දුරවල් සමානයි කියලා. ඒක. ඊළඟට මට තව රේඛා ඛණ්ඩයක් දෙනවා. ඒ රේඛා ඛණ්ඩය අපි ගත්තොත් එහෙම පුතා මේ විදිහට ගත්තා. නේ මම මෙහෙම ගත්තා කියමුකෝ. එතකොට මේකේ අන්ත ලක්ෂ වෙන්නේ මොනවද? මේකේ අන්ත ලක්ෂ වෙන්නේ PQ දෙකලවර ලක්ෂ දෙක PQ. ඒකත් සමාන කොටස් පහකට බෙදෙනවා. අනුමාන කරලා මම ගන්නවා 1 2 3 නේ 4 1 2 3 4 5කට අපිට ඕනේ නේ. ඔව්. එතකොට මේ හරියෙන් ගමු 1 මෙතන 2 3 4. එතකොට මෙතන ලක්ෂ්‍ය වෙන්නේ K L M N. ඔන්න ඔහොම. එතකොට ඒකේ දුරවල් සමානයි. එතකොට මම එතනදී තනීරක් ගන්නෙ නෑ. තනීරක් ගත්තොත් sannivedanaya වෙනවා මේ දෙන්න සමානයි කියලා. පස්සේ අපිට මේ දෙන්න සමානයි කියලා දෙනවා. අපි දැනට මේ විදිහට ගමු මේ දුරවල් මේ විදිහට එකිනෙකට සමානයි. ඔන්න ඔහොම. හරිනේ. ඔන්න ඔච්චරයි අපිට දීලා තියෙන්නේ. ඔච්චරයි. තව දෙයක් හැබැයි වැදගත් දෙයක් අපිට දීලා තියෙනවා. ඒ තමයි අපිට දෙනවා ගැටලුවේ XA කියන දිග PK කියන දිගට සමාන බව. මේක අපිට දීලා තියෙනවා. දී ඇත. දත්තය. එතකොට අපි ඔප්පු කරන්න ඕනේ XY කියන සම්පූර්ණ දිග PQට සමාන බව. ඔන්න ඕක තමයි අපි ඔප්පු කරන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ යොදාගෙන. ඕක තමයි ඔප්පු කරන්න ඕනේ. දැන් කොහොමද අපි මේක සැලසුම් කරන්නේ? සැලසුම් කරන්නේ. ඔව් පුතේ. අපි මුලින්ම ලියනවා මම මෙහෙම ලියනවා බලන්න ඔබ මට එකගද කියලා. මම කියනවා දුවේ පුතේ XA කියන දිග මේ XA කියන දිග XY කියන දිගෙන් කොච්චර පංගුවක්ද? මට කියන්න හැමෝම. XA කියන දිග මුළු දිගෙන් 5න් පංගුවක්. නේද? ඒකට හේතුව මොකද්ද? ජ්‍යාමිතික සම්බන්ධයකට හේතුව එනවා. ඒකට හේතුව තමයි XA සමානයි AB සමානයි BC සමානයි CD සමානයි DY වීම. මේක තමයි හේතුව. මේ ප්‍රත්‍යක්ෂ කියලා ලියන්න බැද්ද හේතුවට? නෑනේ මේක ප්‍රත්‍යක්ෂයක් නෙවෙයිනේ. XA කියන දිග මේ මුළු දිගෙන් 5න් පංගුවක්. ඇයි 5න් පංගුවක් උනේ? මේ දුරවල් සමාන හින්දා. මේ දුරවල් සමාන වෙච්ච හින්දා. දැන් මම ලියනවා මොකද්ද? PK කියන දිග මේ මුළු දිගෙන් කීයක්ද? ඒ කියන්නේ PQ කියන දිගෙන් කොච්චරක්ද පුතේ? PQ කියන දිගෙන් 5න් එකක් නේද? මම ඔයගොල්ලෝ කියන්නේ ඉස්සර වුණාද මන් දන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව PK සමානයි KL සමානයි LM සමානයි MN සමානයි NQ වීම. ඔන්න ඕක. හරිද? ඔන්න ඕක. දැන් මම ගන්නවා මෙහෙම. දැන් මම කියනවා ඔන්න බලන්න මේක ජ්‍යාමිතිය කියන්නේ තර්කානුකූල තර්කණය හා හේතු දැක්වීම. මේක ඇත්තටම බුද්ධියක් තියෙන්න ඕන. ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන. මේකේ කලාවක් තියෙන්නේ. මේ කලාවට ඕගොල්ලෝ හුරු වෙන්න ඕන. ඕගොල්ලෝ මේ කලාවෙන් ඈත් වුණොත් ඕගොල්ලන්ට ජ්‍යාමිතික ගැටලු හදන්න බෑ. ඒකට ගණිතයේ නියම හරය ගන්න බෑ.
එහෙනම් මම ආදරෙන් කියන්නේ ඉංග්‍රීසි අකුරු වලට බය වෙන්න එපා. මේ සම්බන්ධතා ගොඩනැගෙන විදිය තර්කානුකූලව ඔබ දකින්න මේකට හුරු වෙන්න. හරි පුතේ? නුහුරු අත්දැකීමක්. ඒක මම දන්නවා. ඒ හින්දා තමයි අපි මේ හුරු වෙන්න උත්සාහ කරන්නේ. දැන් අපි මේක මෙහෙම නම් කරගන්නවා. මම මේක ගන්නවා අංක 1 කියලා. මේක අංක 2 කියලා ගන්නවා. හරිනේ? අංක 1 2. ඊට පස්සේ මම මෙහෙම ගන්නවා. අපි කියනවා මොකද්ද? මම කියනවා පුතා මෙහි කවුද XA කියන දිගයි PK කියන දිගයි සමානයි. ඒකට හේතුව මොකද්ද? ඇයි මේ දෙන්න සමාන වුනේ? ප්‍රත්‍යක්ෂය නෑ. දීලා තියෙනවා. තියෙනවා. අපේ ප්‍රත්‍යක්ෂම තියෙන්නේ නෑ. මේක දීලා තියෙනවා. දී ඇත. දීලා තියෙනවා සර්. ඔව් මේක දීලා තියෙනවා. මේක දී ඇත. හරිද? දැන් එහෙනම් මම කියනවා 1 හා 2ට 90 ඔන්න හොඳට බලන්න 1 හා 2ට 90. ඔගොල්ලෝ මට කියන්න මම එහෙනම් මොකද්ද ලියන්න ඕනේ 1 හා 2ට 90? 1 හා 2ට 90 මම ලියන්නේ 5න් 1ක් xy සමානයි 5න් 1ක් pq. Excuse me sir. කියන්න. 5න් එකක් දැම්මේ පහෙන් එකක් දැම්මේ මෙතන කොටස් 5කට මේක බෙදිලා තියෙන හින්දා නෙමේ මේ මෙතන අපි කොටස් 5කට බෙදිලානේ. එහෙනම් මේ එක කොටසක් මේ 5න් එකක්නේ. පාන් ගෙඩියක් අරන් පුතේ ඔයා සමාන කෑලි 5කට කපලා එක කෑල්ලක් අනුභව කරා කියන්නකෝ. මං අහනවා ඔයා කාපු ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් කොපමණ භාගයක්ද? එතකොට ඔයා කියන්නේ 1යි කියලාද? 1යි කිව්වොත් පාන් ගෙඩියක්ම කාලානේ. ඔයා එහෙනම් පෙන්නන්නේ 5න් එකක් කියලා. ඇයි මේක සමානවනේ බෙදලා තියෙන්නේ? එතකොට දුව ඔයා අනුභව කරපු ප්‍රමාණය මුළු පාන් ගෙඩියෙන් 5න් එකක්. ඒ වගේ තමයි. මේ ඔක්කොම සමාන කොටස් xy කියන්නේ එහෙනම් මුළු දිගෙන් 5න් එකක්. 5න් එකක්. හරි? right. හොඳයි. එහෙම ප්‍රශ්න කරන්න ඕගලන්ට සැක සහිත තැන්, කුතුහල එන තැන් ඒ සංවාදේ හරි වටිනවා. එතකොට තමයි ඔබට මේ දේවල් හොඳටම වැටහෙන්නේ. කතා නොකරම ඉන්නවට වඩා සමහර වෙලාවට ඔබ කතා නොකර ඉන්නේ තේරෙන හින්දා වෙන්නේ නැති. මං කියන්නේ යම් තැනක නොතේරුණු තැනක් ආවොත් අනිවාර්යයෙන්ම ලැජ්ජ බය පැත්තකින් දාලා කතා කරලා අපි තර්ක කරලා ඒක විසඳගමු. right. එහෙමනම් දැන් මෙතනට ආවනේ. දැන් මට ඉඩ මදින්ද මේ හරියෙන් ලියන්නේ. ඔන්න බලන්න දැන් මම ලියනවා මෙහෙම. දැන් මෙතන 5න් එකක් xy සමානයි. ඔන්න මම නැවත ඒකමයි ලිව්වේ 5න් එකක් pq. දැන් මම දෙපසම 5න් ගුණ කරනවා. ගුණ කිරීම 5න් ගුණ කිරීම. දැන් මම දෙපැත්තම 5න් ගුණ කරනවා. සමාන රාශීන් එකම රාශියකින් ගුණ කරනවා. දැන් ප්‍රත්‍යක්ෂයේ තියෙන්නේ සමාන රාශීන් වලින් ගුණ කරන්න කියලානේ. ඉතින් සමාන රාශීන් තමයි මේ එකම රාශීන් 5ට සමානයි. එකම රාශියක්. එකම රාශියකින් මම ගුණ කරනවා. දෙපැත්තම. එතකොට දුවේ පුතේ ඔන්න බලන්න 5න් එකයි y ගුණ කරනවා. 5න් එකයි y මං ගුණ කරනවා 5න්. ඔන්න එක පැත්තක්. නේ? ඊළඟට මම මොකද කරන්නේ? 5න් එකයි pq. මේ 5න් එකයි pq මම සර් අරක 5න් එකයි xy නේද වැඩි කරන්න ඕනේ 5න්. මෙතන xy මට එතන දී වෙලා නැහැ. thank you. xy එතන මකලා හදන්නම්කෝ. මම බලන් හිටියේ ඔයගොල්ලෝ කල්පනාවෙන් ඉන්නවද කියලා. බොහොම හොඳයි. 5න් එකක් xy ගුණ කරනවා 5න්. දැන් මෙතන 5න් එකක් pq ගුණ කරනවා 5න්. දැන් ප්‍රශ්නේ මේකයි.
මම මෙතන සමාන ලකුණු දැම්මේ කොහොමද? අන්න එතන තමයි ප්‍රත්‍යක්ෂයේ දෙන්නේ. මේ මම දැන් සමාන ලකුණ දාන්නේ මොන තර්කයටද? සමාන වෙලා තියෙන්නේ මේ ප්‍රමාණ දෙකට. පහෙන් ಗುಣ කරපු ප්‍රමාණ දෙක කොහොමද සමාන වෙන්නේ? ඒක අනිවාර්යයෙන් සත්‍යයක්. ඒක අනිවාර්යයෙන් සත්‍යයක්. අන්න පුතා ඒ හින්දා අන්න මම සමාන ලකුණ දැම්මා. ඒකට හේතුව ප්‍රත්‍යක්ෂය. අර ප්‍රත්‍යක්ෂය. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? මේ පහෙන් එකයි පහයි ගුණ වුණාම පහට පහ ඉවත් වෙනවා. එතකොට එතන එනවා xy. මෙතන පහට පහ ඉවත් වෙනවා. නේද පුතේ? පහට පහ ඉවත් වෙනවා. එතන එනවා කවුරුන්ද? pq. එහෙමනම් අනිවාර්යෙන් මේ දෙන්න මොනම වෙනවද? සමාන වෙනවා. තේරුණාද ගොඩ නගපු විදිය? පැහැදිලිද? ඔව් සර්. දැන් කියන්න ඕගොල්ලන්ට අපැහැදිලි තැනක් තියෙනවා නම් කියන්න. මේ ඉදිරිපත් කිරීම මේක තමයි ඕගොල්ලෝ හුරු වෙන්න ඕනේ. දැක්කද මේක මම තර්කානුකූලව ගොඩ නගපු විදිය හේතු සහිතව. අන්න ඒකටයි පුතේ ඔබ හුරු වෙන්න ඕනේ. ඒකට ඔබේ මනස හුරු කරන්න නම් ගොඩක් අපිට මේක ප්‍රැක්ටිස් කරන්න වෙනවා. හරි. දැන් එහෙනම් මේක පිටපත් කරගන්නකො ලියා ගන්නකො පුළුවන් නම් බලන්න නැතුව ලියලා ගොඩනගලා මේ බෝඩ් එකත් එක්ක බලන්න. හා. හයි මම පුංචි වෙලාවක් දෙන්නම්. සේද උඩ අපි උත්තරේ ගලපලා ලියන්නේ කොහමද? මොකද පුතා කිව්වේ? අපි උත්තරේ ගලපලා ලියන්නේ කොහමද අන්තිමට? මට පැහැදිලි නෑ. ඒ කියන්නේ අන්තිමට උත්තරයක් ගලපලා කියන්නේ. ඒකට උත්තරේ දාන්නේ එම නිසා කියලා නේද? ඔව් එම නිසා කියලා දාන්න බොහොම හොඳයි. ඔව් උත්තරයක් ගලපලා ලියන්නේ කොහොමද කියලාද මගෙන් ඇහුවේ? ඔව් සර්. උත්තරයක් ගලපලා ලියන්නේ කොහොමද? මෙහෙමයි. මෙහෙමයි ලියන්නේ. ඉතින් මේක ඉතින් ගැටලුවෙන් ගැටලුවට වෙනස් වෙනවා. ඒක තමයි මේකට දැන් පුරුදු පුහුණු වෙන්න ඕන. මේ වගේ ගැටලු අභ්‍යාසයේ ගැටලු මම තව අමතර ගැටලු දෙන්නම්. ඒවා ඔබ මේ පුළුවන් විදිහට ලියන්න පටන් ගන්න ඕන. ලියන්න ඕන නොලියනම් පුතේ මේක ගොඩ දාගන්න බෑ. ලියන්න ඕන නැතුව නිකන් හිතින් දැකලා හරි මේකට මේක සමානයි එහෙනම් මේකත් සමානයි කියලා නිකන් පඬිත කමට මේක හරි කියලා එහෙම බෑ. ලියන්න ඕන. මොකද ඔබ විභාගේ යවන්නේ ලිඛිත සාක්ෂිනේ. ඒ ලියන්න හුරු වෙන්න ඕන. අන්න ඒකයි. එතකොට තමයි මේක පුරුදු පුහුණු වෙන්නේ. අපි තව එකක් බලමු. පොඩ්ඩක් ඉන්න සර්. ඔව් වෙලාව දෙන්න. අතන xy සමානයි pq ආවේ කොහොමද? xy සමානයි pq වේ. කොතනද ඔයා කියන්නේ? අන්තිම එකද? අන්තිම උත්තරේද? xy සමානයි pq වේ. ඒක තමයි දීලා තියෙන්නේ. මෙතනින් පහට පහ බෙදුනම මෙතන xy එනවා. මෙතන පහට පහ බෙදුනම pq වෙනවා. ඒකනේ අපිට ඔප්පු කරන්න කියලා තියෙන්නේ. එතන තමයි අපි ගොඩ නැගුවේ. හරි සර්.
හරි එහෙම නන්නේ. ඔන්න මං එහෙනම් එනවා. සර් අපිට හදන්න තනියෙන් ගානක් දෙනව නේද? ඔව් අන්න ඒක තමයි මම මේ දෙන්න හදන්නේ. ඔයගොල්ලෝ මේකට පුරු වෙන්න ඕන. මෙන්න ගැටලුව. ඔන්න හොඳට කල්පනාවෙන් ලියා ගන්න. අපි ජ්‍යාමිතිය ගැටලුවක් අංක 2 ලියන්න ABC ත්‍රිකෝණයේ ඔන්න මං කියනකොට ලියා ගන්න ABC ත්‍රිකෝණයේ AB පාදයේ මත AB පාදයේ මත ABC ත්‍රිකෝණයේ AB පාදයේ මත කොමින් මම ගැටලුව ඔතට ගන්න මට විනාඩියක් දෙන්න. මෙන්න මේක. පුතාලට පේනවද? ස්ක්‍රීන් එක ෂෙයා වුණා හරිද? ඔන්න ආයි මම වෙනස් කරලා පෙන්නන්නම්. මෙන්න මේක. ඔන්න ඔක ලියාගන්න. ABC ත්‍රිකෝණයේ AB පාදයේ මත AX XY YB වනසේ X හා Y ලක්ෂද AC පාදයේ මත AP සමානයි PQ සමානයි QC වනසේ P හා Q ලක්ෂද පිහිටා ඇත. P හා Q ලක්ෂද පිහිටා ඇත. AX සමානයි AP නම් AB හා AC අතර සම්බන්ධය සොයන්න. සර් ABC ත්‍රිකෝණය මේ මොන ත්‍රිකෝණයක්ද? ඒක දීලා නැහැ. ABC ත්‍රිකෝණයේ මොන ත්‍රිකෝණයක්ද කියලා දීලා නැහැ. ඉතින් ඕගොල්ලෝ එතන සුවිශේෂී කරගන්න එපා. එතකොට ඕගොල්ලෝ සමපාද ත්‍රිකෝණයක් අඳින්න, සමදිපාද, එතකොට ඕගොල්ලෝ ත්‍රිකෝණී ත්‍රිකෝණ ඒ වගේ සුවිශේෂී අවස්ථාවලට යන්නේ නැහැ. එතකොට නිකන් සරල රේඛා ඛණ්ඩ තුනකින් සංවෘත වෙච්ච අර සුවිශේෂී නොවන අවස්ථාවක් අඳින්න. තේරුණා? හරි සර්. thank you. පළවෙනිම රූප සටහනට යන්න ඕන. රූප සටහනේ තොරතුරු ලකුණු කරනකොට ඔක්කොම පැන්සලෙන් කරන්න. හදිස්සියේ මකලා හදන්න ඉඩ තියාගන්න. රූප සටහන තුල කිසිම දෙයක් පෑනෙන් කරන්න යන්න එපා. හරි? ඊළඟට ඕගොල්ලෝ රූප සටහන තුලින් මේ කාරණාව දකින්න. මම පුංචි වෙලාවක් දෙන්න පුතාලා ගොඩනගන්න බලන්න. සර් ගෲප් එකක් දාන්නද? ඔව් කරලා දාන්නකෝ මම බලන්නම් පුළුවන් මට්ටමේ. කලබල නැතුව කරලා දෙපාරක් බලන්න.
සර් ගෲප් එකට දාන්න බෑනේ. සර් හදලා ඉවරයි. නෑ සර්. නෑ හදලා ඉවරයි සර්. සර් වැහින්නේ. මුලින්ම ලියනවා මෙහෙම ලියනවා පුතේ ax සමානයි 3න් එකක් ab බව ab වේ 3න් එකක් ab හේතුව ax සමානයි xy සමානයි yb නිසා ඕක අපිට දීලා තියෙනවනේ
ඒ හින්දා මම Sir. මේක ගන්නවා අංක 1 සර් කියලා. XB නෙමෙයි YB. AX සමානයි 3න් එකක් AB AX XY මෙතන YB. මෙතන YB මෙතන YB thank you YB ඊළඟට මම මේ ලෙස මේ වචනේ යොදා ගන්න පුළුවන් මේ ලෙස මං කියනවා AP සමානයි 3න් එකක් කවුරුන්ද AC හේතුව AP සමානයි PQ සමානයි QC නිසා මේක මං ගන්නවා අංක 2 කියලා. ඊට පස්සේ මං කියනවා තවද මේ වචන හුරු වෙන්න තවද මං කියනවා AX සමානයි කාටද APට. ඒකට හේතුව දත්තය කියන්නේ දීලා තියෙනවා. දත්තය. ඊට පස්සේ මං කියනවා AX වෙනුවට කාවද AX වෙනුවට මං දානවා 3න් එකක් AB 3න් එකක් AB AP වෙනුවට දානවා 3න් එකක් AC ඒක එහෙමනම් සමානයි මේකට හේතුව 1 හා 2ට 90 1 හා 2ට 90 මම මේ නම් කරන්නේ 1 හා 2ට 90 මේ දෙන්න සමානයි. දැන් මම මොකද කරන්නේ දෙපාසම 3ෙන් වැඩි කරනවා 3ෙන් ගුණ කිරීමෙන් අන්න ප්‍රත්‍යක්ෂය සමාන ප්‍රමාණ එකම ප්‍රමාණයෙන් ගුණ කරනවා. හරි මම මෙතන මේ ඉඩ මදිහින්ද මම මේ හරියට ගන්නවා. එතකොට පුතා කොහොමද වෙන්නේ? මෙතන එනවා 3න් එකක් AB සමාන වුණා 3න් එකක් AC-ට දැන් මම මේ දෙපැත්තම ගුණ කරනවා වැඩි කරනවා 3ෙන් මෙයත් 3ෙන් ගුණ කරනවා. එතකොට මම මේ 3ෙන් ගුණ කරපු හින්දා කොහොමද සමාන වුනේ? අන්න එතනයි කැපෙනවා සර්. ඕ ඒක තමයි. එහෙම වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන් එතන තමයි ප්‍රත්‍යක්ෂයේ දෙන්නේ. අන්න අපි එතකොට මෙතන සමාන ලකුණ දාන්නේ ඇයි? ප්‍රත්‍යක්ෂයක් හින්දා. ප්‍රත්‍යක්ෂය. අන්න එතකොට අර පුතාලා කිව්වා වගේ මෙතන 3ට 3 බෙදෙනවා. මෙතනත් 3ට 3 බෙදෙනවා. ඉතිරි වෙන්නේ කවුරුන්ද? AB AC මොකද වෙන්නේ? සමාන වේ. සමානයි ඔප්පු වෙනවා. එම නිසා කියලා දානවනේ අනිවාර්යයෙන්ම එම නිසා AB සමාන AC වේ. ඔන්න ඔහම ගැලපෙන්න ඕන පුතේ. මේ විදිහටම නොලිව්වත් මෙහෙම ලියන්න හුරු වෙනවා නම් ගොඩක් හොඳයි. ඔබ ලියලා තියෙන එකත් තර්කානුකූලව හේතු දක්වමින් ඉදිරිපත් කරලා තියෙනවා නම් ඇගීම් අරමුණු වලට අනුව ඔයගොල්ලන්ට විභාගෙදී ලකුණු පිරිනමනවා. අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. ඉවරද? හරි සර්. ඔව් සර්. එතකොට අපි බීජ ගණිත තාම නැද්ද? ඒක පොඩ්ඩක් ඉන්නකෝ. හරි.
හරි සර්. හරිනේ දැන් වෙලාව ඇතිනේ දැන් අපි බීජ ගණිත පැත්තට පොඩ්ඩක් යමු බලන්න තුන්වෙනි උදාහරණය ඔන්න මම හතරවෙනි ප්‍රත්‍යක්ෂය බීජ ගණිතය ඇසුරෙන් දැන් සාකච්ඡා කරන්න හදයි බීජ ගණිතය ඇසුරෙන් ඔන්න බලමු බීජ ගණිතයේ භාවිතා වෙන අවස්ථාවක් අපි ගන්න හදයි බීජ ගණිතය ඔන්න බලන්න අපිට දෙනවා කියලා හිතන්න පුතේ මේක උදාහරණ තුන නේද? සමීකරණයක් ඔව් අංක 3 බීජ ගණිතයෙන් අපි දැන් තුන්වෙනි එක සාකච්ඡා කරන්නේ x බෙදීම 4 සමානයි 2 නම් පුතාලගෙන් අහනවා xc අගය සොයන්න xc අගය සොයන්න ඔන්න ඔහොම දෙනවා හරි සරල ගැටලුවක් නමුත් පුතේ දැන් ඕගොල්ලෝ මේක x සමානයි 4 x බෙදීම 4 සමානයි 2 කියලා ලියලා පුරුද්දට කරන්නේ දෙපැත්තම 4න් ගුණ කරන එකනේ ඇත්තටම 4න් ගුණ කරලා ඕගොල්ලෝ මැද්දේ සමාන ලකුණ දාන්නේ කොහොමද අපිට සමානයි කියලා දීලා තියෙන්නේ මේ ප්‍රමාණ දෙක විතරයිනේ. මේ ප්‍රත්‍යක්ෂ ප්‍රමාණ දෙක විතරයි අපි දීලා තියෙන්නේ නේද පුතේ? මේ ප්‍රමාණ දෙක විතරයි අපිට දීලා තියෙන්නේ. එහෙමනම් මෙතන මම ಗುಣ කරලා දැන් මට ඕනේ x තනි කරගන්නනේ 4න් බෙදලා තිනවා. එහෙනම් මම මේක 4න් ගුණ කරනවා. මේ පැත්තත් 4න් ගුණ කරනවා. ඒ කාලේ නම් අපි කිව්වේ සමීකරණයක් නම් යම් වෙනසක් කරාම දෙපැත්තටම එක වගේ කරන්න ඕන කියලා. එතකොට ඕගොල්ලෝ මගෙන් ඇහුවේ නෑ ඇයි එහෙම කරන්න ඕනේ කියලා. එතකොට අපි කිව්වේ මේක හරියට බැලන්ස් වෙලා තියෙන තරාදියක් වගේ කියලා. එතනදී ප්‍රත්‍යක්ෂ කියන වචනේ කියන්න අපි ලෝභ වුණා. නෑ ලෝභ උනේ නෑ. ඒ වචනේ ඕගොල්ලන්ට කිව්වේ නෑ. ඒක දන්නේ නැති හින්දා. එතන දන්නේ නැති එකක් කියලා දීලා වැඩක් නෑ. එතකොට අපි හරි සරල උදාහරණයකට ගත්තේ මේක නිකන් බැලන්ස් වෙලා තියෙන තරාදියක් වගේ. එහෙනම් මේකේ යම් පැත්තකින් යම් වෙනසක් කරනවා නම් එහා සමාන වෙනසක් ඊළඟ පැත්තට කරන්න ඕන. නැත්නම් ඒක අන්බැලන්ස්. නමුත් දැන් මං කියනවා එතන වෙන්නේ ප්‍රත්‍යක්ෂයක්. සමාන රාශීන් දෙකක් එකම රාශියෙන් ගුණ කරාම ලැබෙන රාශි දෙක සමානයි. අන්න පුතේ ප්‍රත්‍යක්ෂයේ දෙන්නේ. ප්‍රත්‍යක්ෂය. එතකොට තමයි මෙතන මේ 4ට 4 ඉවත් වෙනවා. අන්න එතකොට මෙතන හැදෙනවා x. උත්තරය කීයද? 8යි. x සමානයි 8යිම නිසා. දැක්කද? ඔන්න ඔහොමයි. ඉතින් මේ වගේව සමීකරණ වලදී ඕන තරම් ඕගොල්ලෝ පුරුද්දට යොදා ගන්නවා. නමුත් දැන් අවබෝධයෙන් යොදා ගන්නවා. දැන් ඔබ දන්නවා මෙතන මම කරන්නේ ඔබ කරන්නේ ප්‍රත්‍යක්ෂයක් කියලා. හරි සටහන් කරගන්න. හරි සර්. අපි එන මේ දීර්ඝ ලෙස සාකච්ඡා කරේ 4 වෙනි ප්‍රත්‍යක්ෂය. විනාඩියක් දෙන්නකෝ. හරි සර්. ඊළඟට අපිට යන්න තියෙන්නේ 5 වෙනි ප්‍රත්‍යක්ෂය සාකච්ඡා කරන්න. කියන්නේ ප්‍රත්‍යක්ෂ අංක 5 කියලා ලියා ගන්නද? ඔව් ප්‍රත්‍යක්ෂ අංක 5. අපි කතා කරන අන්තිම ප්‍රත්‍යක්ෂය. හරි සර්. මකන්න හදන්නේ. හරිනේ හැමෝම? අඩුපාඩුවක් තිබුණොත් රෙකෝඩින් එක බලලා ඊට පස්සේ හදා ගන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම ඒකට ඕගොල්ලන්ට දෙපාරක් මේක අහන්න සහ දකින්න පුළුවන්. එතකොට අඩුපාඩු හදා ගන්න පුළුවන් නැවතත් හිතන්න පුළුවන්. දුවේ පුතේ ලියන්න ප්‍රත්‍යක්ෂාංක 5. පස්වෙනි ප්‍රත්‍යක්ෂය. ඔන්න මං කියනකොට ලියා ගන්න. පස්වෙනි ප්‍රත්‍යක්ෂය තමයි සමාන රාශීන්
සමාන රාශීන් නිශ්ශුන්‍ය මේ වචන වලට බය වෙන්න එපා මම පැහැදිලි කරන්න. නිශ්ශුන්‍ය සමාන රාශීන්ගෙන් බෙදූ විට රාශීන්ගෙන් බෙදූ විට ලැබෙන රාශිද සමාන වේ. ලැබෙන රාශිද සමාන වේ. ලැබෙන රාශිද සමාන වේ. Excuse me, sir. කියන්න පුතා. සර් මේ ඉස්සර අපි ප්‍රත්‍යක්ෂ පහක් විතරක් ඉගෙන ගන්නේ. ඒ ප්‍රත්‍යක්ෂ පහ ජ්‍යාමිතියේ බීජගණිතයේ පොදුවේ යෙදෙන ප්‍රත්‍යක්ෂ පහ. මේ පහ අපිට ඉදිරියේ ජ්‍යාමිති ඉදිරියේ නෙවෙයි දැනට ජ්‍යාමිතියේ බීජගණිතයේ පොදුවේ යෙදෙන ප්‍රත්‍යක්ෂ පහ. ඒකයි ඒක අපි සුවිශේෂී කරගන්නේ. තේරුණාද? ඕගොල්ලන්ට දැන් ප්‍රත්‍යක්ෂ ඔක්කොම ඉගෙන ගන්න තරම් ජ්‍යාමිති දැන් බර දීලා නැහැ. අපිට මේ පහ ප්‍රමාණවත් වෙනවා ඉදිරි කටයුතු වලට. තේරුණාද පුතා? නමුත් හිතන්න එපා ප්‍රත්‍යක්ෂ පහයි තියෙන්නේ කියලා. අපෝ නෑ. ප්‍රත්‍යක්ෂ ඕන තරම් මේ ගොඩනගන්න පුළුවන්, ගොඩනගෙනවා. අපි එකෙන් හඳුනන අපි වෙන් කරගත්ත කොටස තමයි මේ මූලික ප්‍රත්‍යක්ෂ පහ. පොදු ප්‍රත්‍යක්ෂ පහ. right මේ මොකද්ද මේ? මෙතන කියනවා නිශ්ශුන්‍ය ශුන්‍ය නොවන සමාන රාශීන්ගේ. ඒ කියන්නේ මෙහෙමයි. ඔන්න පුතේ අපි හිතමු අපි ගමු A සමානයි B කියලා ප්‍රමාණයක් තියෙනවා. A සමානයි B වේ. විනාඩියක් දෙන්න. A සමානයි B වේ. දැන් මේකේ A ගේ අගය B ට සමානයි. දැන් අපි ඔය දෙපැත්තම නැත්තම් ওই ප්‍රමාණ දෙකම ශුන්‍ය නොවන කියන්නේ බිඳුව නෙවෙයි. බිඳුවෙන් බෙදන්නේ නැහැ. ශුන්‍ය නොවන වෙනත් නියතයකින් නැත්තම් අගයකින් අපි බෙදනවා. නැත්තම් එකම සමාන රාශියකින් බෙදනවා. හැබැයි මේ සමාන රාශිය ශුන්‍ය වෙන්න බෑ. මේ ශුන්‍ය නොවන රාශියකින් බෙදන්න. එසේ බෙදුවාම ලැබෙන ප්‍රමාණ අනිවාර්යයෙන්ම නැවත එකිනෙකට සමාන වෙනවා. නේ? නැවත සමාන වෙනවා. නිශ්ශුන්‍ය රාශියකින් බෙදුවාම දැන් හිතන්න මෙහෙම ඔන්න සමන් ළඟ තියෙන මුදල් ප්‍රමාණයයි කමල් ළඟ තියෙන මුදල් ප්‍රමාණයයි දෙන්නගෙම සමානයි. දෙන්න ළඟම තියෙන මුදල් ප්‍රමාණ සමානයි. දැන් ඒ සමාන මුදල් ප්‍රමාණ දෙක අපි හිතමු කමල් ළඟ තියෙන මුදල් ප්‍රමාණයෙන් බෙදුවා කියලා. දෙන්න අර දෙන්නගේ ළඟ තියෙන මුදල් ප්‍රමාණ දෙක අපිට රුපියල් 50 තියෙනවා. හරි 50 සමානයිනේ. එතකොට කමල් ළඟ තියෙන රුපියල් 10ක්. එතකොට කමල් ළඟ තියෙන මුදල් රුපියල් 10න් බෙදනවා. එතකොට ලැබෙන ප්‍රමාණ දෙක මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම සමාන වෙනවා. නේ? A සමානයි B වේ. A සමානයි B වේ. එතකොට අපි දෙපසම අපි බෙදනවා දෙපසම C රාශියෙන් Excuse me, sir. බෙදූ විට කියන්න C රාශියෙන් බෙදූ මගේ යාළුවෙක්ට බෝඩ් එක බෝඩ් එක අනිත් අයට පේනව නේද? ඔව් සර්. පේනවා.
පේන්නේ නැත්තම් පුතේ ඉන්ටර්නෙට් වල පොඩි ගැටලුවක් ඇත්තේ එයාට ඒක හරියයි තව ටිකකින් ඒක ගැන කලබල වෙන්න එපා මොකද රෙකෝඩින් එක දාන හින්දා පස්සේ මීට බලන්න එතකොට A සමානයි B වේ දෙපසම C රාශියෙන් බෙදුවාම ඒ කියන්නේ A බෙදීම C මෙතන B බෙදීම C එතකොට අනිවාර්යයෙන්ම මේ දෙන්න මොකද වෙන්නේ සමාන වෙනවා C රාශියෙන් බෙදු විට A බෙදීම C සමානයි B බෙදීම C වේ නේ ඕක තමයි මේ කියන ප්‍රත්‍යය හැබැයි පුතා C කියන ප්‍රමාණය බිඳුව වෙන්න බෑ මේකෙන් කියන්නේ මොකද්ද බිඳුව වෙන්න බෑ බිඳුවට සමාන වෙන්න බෑ මොකද ඕගොල්ලන්ට ওই වයසේදී අපි බිඳුවෙන් බෙදීම ගැන තර්ක කරන්න යන්නේ නැහැ මොකද මේ බිඳුවෙන් බෙදුවාම උසස් ගණිතයේදී අපි මෙතන ටිකක් ගැඹුරු තැනක්. ඒ හින්දා ඒ ගැන අපි මෙතන කතා කරන්න යන්නේ. එහෙනම් මෙතන බිඳුව සලකන්නේ නැහැ. බිඳුව හැර වෙනත් ඕනෑම මාගයකින් බෙදෙන්න ඕන එක මාගයකින්. එතකොට ලැබෙන ප්‍රමාණය සමාන වෙනවා. right. බිඳුවට සමාන වෙන්න බෑ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ C කියන අගය දැන් C කියන අගය දැන් අපිට මොන දැන් හිතමු ඕන 5 සමානයි 5. හරිද? ඒක හරිනේ. එතකොට දැන් මම 5 බිඳුවෙන් බෙදුවාමයි 5 බිඳුවෙන් බෙදුවාමයි ලැබෙන අගයන් දෙක සමානයි කියලා අපි මෙතන සලකන්නේ නැහැ. මොකද මෙතන බිඳුව අපි මෙතන මේ ප්‍රත්‍යක්ෂයේදී මේ නිශ්චුන්‍ය රාශියක්. ඒ කියන්නේ බිඳුව මෙතන ගන්නෙ නැහැ. බිඳුව ගන්නෙ නැහැ. ඒ හින්දා C කියන අගේ බිඳුව වෙන්න බෑ. තේරුණාද? බිඳුව වෙන්න බෑ. ඒ ගැන මම ඔයගොල්ලන්ට තව කතා කරන්න යන්නේ නැහැ. ඒක ටිකක් ඉදිරියට එන මොකද බිඳුවෙන් යම් සංඛ්‍යාවක් බෙදුවම අනන්තයක් වෙනවා. ඒ අනන්තය කියන සංකල්පය ඔයගොල්ලන්ට දැනුම දෙන්නේ නැති හින්දා. සර් ඔව්. සර් C රාශිය ගත්තේ කොහොමද? C රාශියේ ඉතින් මේ අර්ථ දැක්වීම තුලනේ. ඔයාට මේ කියන්නේ දැන් මම A සමානයි B C සමානයි C. මම මේ කියන මේ ප්‍රත්‍යක්ෂය විස්තර කරන්නනේ මේ ගත්තේ මම A සමානයි B C සමානයි C නම් A බෙදීම C B බෙදීම C ට මොකද වෙන්නේ? සමාන වෙනවා. ඒක තමයි මේ ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ. හැබැයි C කියන අගේ බිඳුව වෙන්න බෑ. හරි? ඕක තමයි ඔය කියන්නේ. සර් ඒකට අපිට මොනම අකුරක් ගත හැකිනේ. ඔව් ඒක ඉංග්‍රීසියෝදී කැමති අකුරක් ගන්න පුළුවන් ඕ හැර. ඕ ගත්තොත් එහෙම බිඳුවත් එක්ක පැටලෙනවනේ. නේද? ඕ හැර. සර් නිශ්චලයි කියන්නේ බිඳුව කියලාද? අහුද? මොකද්ද? පැහැදිලි වුණේ නැහැ මට. නිශ්චලයි කියන්නේ තේරුම බිඳුවයි කියන එකද? නිශ්ශුන්‍යයි කියන්නේ ශුන්‍ය නොවන කියන එක. බිඳුව වෙන්න බෑ. ලියාගන්නද සර්? ලියාගන්න. හරි සර්. හරිද? හරි. අපි උදාහරණයකට ගමු. හරි නේද? සර් ඔන්ලයින්ම දිගටම තියනද ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ? අපි යසස් පාඩම ඉවර වෙලා කතා කරමු ඒ ගැන. හරි? නැත්නම් මේ අවධානයෙන් පිට යනවනේ අපි පන්ති ඉවරුනම කතා කරමු ඒ ගැන. හරි.
අපි මේකට උදාහරණයක් ගන්න හදලා. ඔන්න අපි ඔන්න මම උදාහරණයක ජ්‍යාමිතියෙන් ගන්නේ පුතාලා ලියා ගන්න. අපි ඊට පස්සේ දැන් ඔයගලන්ට පුළුවන් වෙයි ජ්‍යාමිතිය ඒ කියන්නේ අංක 1 උදාහරණය ලියන්න. අර ඉස්සෙල්ල එකම තමයි මම පොඩ්ඩක් වෙනස් කරලා ගන්න හදන්නේ. ලියන්න. AB සරල රේඛා ඛණ්ඩයේ AB රේඛා ඛණ්ඩයේ ඔන්න ලියන ගමන් හිතට ගන්න ඛණ්ඩයේ සරල රේඛා නේද? ඔව් සරල රේඛා ඛණ්ඩයේ හරි. මෙහෙම ලියන්න ඛණ්ඩය මත එතන පොඩ්ඩක් හදන්න. ඛණ්ඩය මත xy පිහිටා ඇත්තේ x හා y පිහිටා ඇත්තේ ax සමානයි xy සමානයි yb වන ලෙසය. තවද CD සරල රේඛා ඛණ්ඩය මත CD සරල රේඛා ඛණ්ඩය මත P සහ Q පිහිටා ඇත්තේ CP සමානයි PQ සමානයි QD වන ලෙසය. AX සමානයි AB සමානයි CD නම් AB සමානයි CD නම් AX සමානයි CP බව පෙන්වන්න. අපි ඒක අඳින්න ඕනේ. හරි. දැන් ඔබට තමයි මම බාර කරන්නේ. ඔබ මේක අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න ඕන. මේවා නොකර හිටියොත් නම් පුතේ ඔයගොල්ලන්ගේ මනස මේකට හුරු වෙන්නේ නැහැ. හරි? රයිට් පටන් ගන්න. මේක රූප සටහනකට අරගෙන පුතාලා තර්කානුකූලව ගොඩනගන්න යම් ජ්‍යාමිතික සම්බන්ධයක් ගොඩනගනවා නම් ඒකටත් හේතුව සඳහන් කරන්න. පුංචි වෙලාවක් දෙන්න.
හරි සෑන්ද. හරි සර්. හරි සේද. දැන් හරි සර්. හරි සෑන්දා. ඇන්දට මදි. දැන් මේක ගොඩනගන්න උත්සාහ කරන්න. ගොඩනගන්න උත්සාහ කරන්න බලන්න. ලියන්න. සර් ගොඩනගලා ඉවරයි. ඕ දෙපාරක් බලන්න. අනිවාර්යෙන්ම උත්සාහ කරන්න මොන හරි ලියන්න. පටන් ගන්න. නැත්නම් මේක සාර්ථක වෙන්නේ නැහැ. වාහනේ අරන් ගෙදර තියාගත්තට වැඩක් නැහැ. අදින්න ඕන. මේ කොට අනතුරු වෙයි. හරි පුරුදු වෙන්න ඕනේ. ඒ වගේ තමයි. ලියන්න. මට බලන්න බෑ. සර් ගොඩනගන එක අපි පැන්සිලෙන් කරන්නද? ඒක ඔබේ කැමැත්ත. ඔබට විශ්වාසය තියෙනවා නම් පෑනෙන් ලිව්වට කමක් නැහැ. හැබැයි ඒක කොහොම හරි කමන්නේ පෑනෙන් හෝ පැන්සලෙන් මට ඕනේ මේ වැඩේ කරන්න ලියන්න ඕන. ඔබ ලිව්වොත් තමයි එතන ඔබ ජයග්‍රහණ ඒ කියන්නේ පීවරක් ඉස්සරහට ගිහිල්ලා කියන්නේ. නොලිය හිටියොත් වැඩක් නැහැ. ඔව්. දැන් මම පටන් ගන්න දෙන්න. පොඩ්ඩක් ඉන්න සර්. හරි පුතේ. ඔන්න මම පටන් ගන්නවා එහෙනම්. බලන්න ඔයගොල්ලන්ගේ රූප සටහනේ මෙහෙම ඔයගොල්ලෝ ගොල් නැතුවද කියලා. මේකේ මුලින්ම කියනවා AB සරල රේඛා ඛණ්ඩය. ඊට මම ගන්නවා මෙහෙම රේඛා ඛණ්ඩය. මේකේ අන්ත ලක්ෂ ගන්නවා මෙතන A මෙතන B කියලා. ඊට පස්සේ මේ සරල රේඛා ඛණ්ඩය මත XY කියලා ලක්ෂ දෙකක් තියෙනවා. XY ඔන්න ඔහොම. හැබැයි මේ දෙන්න සමාන මේ කොටස් සමාන වෙන විදිහට තමයි පිළිහිටලා දෙන්නේ x xy yb සමානයි. ඊළඟට මම ගන්නවා ඊළඟ සරල රේඛා ඛණ්ඩය. ඒක අපිට දීලා තියෙනවා මොකක් කියලාද? CD කියලා. ඒක අපි නම් කරනවා CD කියලා. එතකොට ඒකේ ලක්ෂ පිළිහිටලා තියෙනවා P සහ Q කියලා. එතකොට මේ කියන දුරවල් සමාන වන පරිදි තමයි තියෙන්නේ. ඔන්න
නේ? සමානයි C. ඔව්. දැන් අපිට දීලා තියෙන කාරණා මොනවද? අපිට දීලා තියෙනවා AB සමානයි CD බව. මේක දීලා තියෙනවා. අපි ඔප්පු කරන්න ඕනේ මොකද්ද? අපි ඔප්පු කරන්න ඕනේ AX සමානයි AX සමානයි සමානයි CP බව. මේක තමයි අපි ඔප්පු කරන්න සමානයි ඕනේ. C. දැන් එහෙනම් අපි ගලපගමු. ඊට ඉස්සෙල්ලා මම මොකක්ද කරන්නේ? මම මුලින්ම ලියනවා පුතේ මෙන්න මෙහෙම. AX සමානයි මම මොකද්ද ලියන්නේ මුලින්ම? AX සමානයි XY AB XY YB සමාන AX සමානයි XY දැන් මෙතන අපිට එනවා ඔන්න AX සමානයි මම ලියනවා 3න් එකක් AB කියලා. AX සමානයි 3න් එකක් AB. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි AX සමානයි නේ XY සමානයි YB නිසා. හරි? ඔන්න ඔහොම. ඒක අපි අංක 1 කියලා තියා. මම පොඩ්ඩක් මේක පහළට ගන්නම් මේක ඉහළට ගියා වැඩියා. ඔව් මෙන්න. ඔන්න මම ගන්නවා මෙහෙම. AX සමානයි මම කියනවා 3න් එකක් AB නේ හේතුව තමයි AX සමානයි XY සමානයි AX සමානයි XY සමානයි YB නිසා. ඒක අපිට දීලා තියෙනවා. මේක අපි ගන්නවා අංක 1 කියලා. ඊළඟට මම එනවා ඊළඟ අවස්ථාවට CP සමානයි 3න් එකක් කාගේද? CD. ඒකට හේතුව CP සමානයි PQ සමානයි QD නිසා. ඒක අංක 2. තවද ඔන්න මං කියනවා තවද AB දිග සමානයි CDට. ඒකට හේතුව මොකද්ද? ප්‍රත්‍යක්ෂයක් නිසා. නෑ. ABC ඒක දත්තය. ඒක දීලා තියෙනවා. දත්තය. දැන් මම දෙපාසම මොකද කරන්නේ? අන්න මම දෙපාසම 3ෙන් බෙදනවා. 3ෙන් බෙදීමෙන් සමාන රාශියෙන් ඔන්න නිශ්ශුන්‍ය රාශියකින් බෙදනවා. 3ෙන් බෙදීමෙන්. එතකොට AB බෙදනවා 3ෙන් CD බෙදනවා 3ෙන්. එතකොට මේ සමාන ප්‍රමාණ දෙක 3ෙන් බෙදුවාම ලැබෙන ප්‍රමාණ දෙක මොනව වෙනවද? සමාන වෙනවා. මොකක්ද හේතුව? ප්‍රත්‍යක්ෂය. අන්න ප්‍රත්‍යක්ෂයේ යෙදුණා. දැන් ඔන්න බලන්න. දැන් අපි ලියනවා excuse me sir. කියන්න පුතා. සර් හැමතිස්සෙම අර AX වල පිහිටීම 3න් 1 කියලා 3න් 1 AB කියලා දානවනේ. හැමතිස්සෙම නෙමෙයි මේ අවස්ථාවට අනුව. ඔව් ඒ කියන්නේ මේ හැමතිස්සෙම හරේ ගානට අනුවද අපි හැමතිස්සෙම බෙදන්න ඕනේ. නෑ. මේක අපි ගලපගන්නේ අපේ අවශ්‍යතාවය අනුව. දැන් ඔන්න බලන්න ඔයාලට ඊළඟ පීවරේදී මම මෙහෙම ගත්තේ ඇයි කියලා තේරෙයි. දැන් ওই ප්‍රශ්නේ මම ඊළඟ පීවරෙන් පස්සේ ඔයා අහන්නකෝ බලන්න. හරි? ඔන්න එම නිසා දැන් අපි මෙතනට වෙනකම් බෙදුවා AB බෙදීම 3 CD බෙදීම 3 ගුණයට සමානයිනේ. ඒ කියන්නේ මොකක්ද එතනින් අදහස් වෙන්නේ? එතනින් අදහස් වෙන්නේ 3ෙන් එකක් එතනින් අදහස් වෙන්නේ 3ෙන් එකක් AB සමානයි 3ෙන් එකක් CD බවනේ. මේකමනේ මං ආයේ ලිව්වේ ඔය නේ. දැන් ඔන්න 1 හා 2ට අනුව මොකද හිතේ? 3ෙන් එකක් AB වෙනුවට අපි කාවද දාන්නේ? 3ෙන් එකක් AB වෙනුවට අපි කාවද දාන්නේ? AX.
තුනෙන් එකක් CD වෙනුවට මන් දාන්නේ කාවද? CP CP. එහෙමනම් තුනෙන් එකක් AB තුනෙන් එකක් CD ට සමාන වෙනවා නම් AX CP ට සමාන වෙන්නේ නැද්ද? සමාන වෙයි. තුනෙන් සමාන එකක් වෙනවද? AB වෙනුවට දාන්නේ AX. එහෙනම් මම AX සමානයි තුනෙන් එකක් AB කියලා පෙර ලියාගත්තේ ඇයි? මෙන්න මේක මං බලාපොරොත්තු වෙන්නේ හින්දා. තේරුණාද? දැන් පුතා අහන්න මගේ ඔයා අහන්න ගිය එකට ඔයාගේ ප්‍රශ්නේ විසඳුණාද? ඔව් සර්. විසඳුණාද? ඔව් සර්. මම ඒක තුනෙන් එකක් AB AX ට සමාන කරගත්තේ මේ පීවරට ඕන් එන්න ඕනේ. මට AX සමානයි CP නේ සමාන කරගන්න ඕනේ. සමාන වෙලා තියෙන AB සමානයි CD නේ. දැක්කද? ඒක මම පෙර සැලසුම් කරා. ජ්‍යාමිතියේදී යන්නේ පෙර සැලසුම හරි වැදගත්. මේක චෙස් ගේම් එකක් වගේ. පීවර දෙකක් තුනක් ඉදිරියට හිතන්න ඕන. හිතලා තමයි මේක ගොඩනගන්නේ. දැක්ක ගමන් ලියාගෙන යන්නේ නැහැ. මෙහෙම ලියපු අය ඉන්නවද? ඔව් සර්. එහෙම ලිව්වා නම් බොහොම හොඳයි. අපි දැන් එමු වීජ ගණිතයේ පැත්තට. පොඩ්ඩක් ඉන්න සර්. හරි. හරි සර්. හරිනේ. හරි හැමෝම හරිද? හරි සර්. එහෙමනම් අපි දැන් එන්න හදන්නේ වීජ ගණිත පැත්තට. මේක භාවිතයේ වීජ ගණිතේ කොහොමද තියෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම සමීකරණ පැත්තට තමයි යන්න වෙන්නේ. නේද? ලියන්න වීජ ගණිතය. වීජ ගණිතේ කොහොමද මේක යෙදෙන්නේ? දෙවෙනි උදාහරණය. ඒ තමයි මෙන්න මෙහෙම. 2x සමානයි 8 නම් x යාගේ සොයන්න. x යාගේ සොයන්න. නේ ඔයගොල්ලෝ තියාගන්න මාත් එක්කම. නේ එතකොට අපි 2x සමානයි 8යි කියලා ගන්නවා දීලා තිනවා. ඒක අපි දත්තය කියලා ගන්නවා. දත්තය. දැන් අපි මොකද කරන්නේ? අපි දෙපස්සම දෙකෙන් බෙදීමෙන් අපි දෙපැත්තම බෙදීමෙන් දෙපැත්තම දෙකෙන් බෙදුවාම මොකද වෙන්නේ? 2x උත් දෙකෙන් බෙදනවා 8ත් දෙකෙන් බෙදනවා. එතකොට මම මෙතන සමාන ලකුණු දාන්නේ මොන තර්කයටද? ප්‍රත්‍යක්ෂයක්. අන්න හරි. වෙනද ඔයගොල්ලෝ පුරුද්දටනේ දැම්මේ. නේ මෙතන දැම්මේ ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂය. සමාන රාශීන් නිශුන්‍ය රාශියකින් බෙදු විට ලැබෙන රාශිය සමාන වේ. එතන භාවිතා කරපු ප්‍රත්‍යක්ෂය. එතකොට මෙතන දෙකෙන් බෙදුව ගමන් මොකද වෙන්නේ? මේ දෙකට දෙක බෙදෙනවා. මෙතන දෙකේ 1යි 8ට දෙකේව 4 වෙනවා. අවසානයේ උත්තරේ එනවා x සමානයි 4 කියලා. ඕක තමයි සමානයි 4. ඔව්. ප්‍රත්‍යක්ෂය භාවිතා වුණේ. ඔන්න හොඳයි. හරිද පුතේ? හරි සර්. එතකොට අපි දැන් ගිය සතියේ දැන් මේ මොහොත වෙනකම්ම ප්‍රත්‍යක්ෂ තමයි කතා කරන්නේ. දෙනවද? අමුතා? වාර විභාගෙට මේ වගේ ගණන් වෙනවද? ඔව් වාර විභාගෙට නෙවෙයි. දැන් මේක ආරම්භයේ මේ ජ්‍යාමිතියට අවශ්‍ය කරන ආරම්භයක් තමයි මේ ගන්නෙ. යුක්ලිඩ් ජ්‍යාමිතිය ආරම්භයක්. ඒ හින්දා මේක වාර විභාගෙ කෙසේ වෙතත් මේ කොටස ඕගොල්ලන්ට මගහැරුණොත්
එතනින් එහාට ජ්‍යාමිතියේ කරුණු ගොඩනගනකොට ලොකු අපහසුතාවයන් වලටපත් වෙනවා. ප්‍රත්‍යක්ෂ ඔබ දන්නවා යමක් අපි බව පෙන්වනකොට මේ ප්‍රත්‍යක්ෂ භාවිතා වෙනවමයි පුතේ. ඉතින් වාර විභාගයට නම් කොහොමත් එනවා මේන් ගැටලුවක්. ඒ හින්දා ඔබ ඒකට සූදානම් වෙන්න ඕන. මම දැන් ඔන්න පෙන්නන්නම් මේ ඔබට මේ අභ්‍යාසයේ පුතාලට මෙන්න මේ තියෙන කොටස් ටික ඔයගොල්ලෝ මුලින්ම උත්සාහ කරන්න. දැන් මම මෙතන දැන් ඒක සාකච්ඡා කරන්න කාලය ගන්න එක නිශ්ශුන්‍යයි. හේතුව ඔයගොල්ලෝ මේක උත්සාහ කරලා නැති හින්දා. ඒ හින්දා දූල පුතාලට මම ආරාධනා කරනවා 7-4 අභ්‍යාසය සහ මිශ්‍ර අභ්‍යාසය. මේ මිශ්‍ර අභ්‍යාසය ඔය දෙක ආවරණය කරන්න උපරිම උත්සාහ කරන්න. අනිවාර්යයෙන්ම ලියන්න. කරන්න රූප අඳින්න රූප ඇඳලා ඒ ඔප්පු කිරීම කරන්න උත්සාහ කරන්න. උත්සාහය තමයි පුතා වැදගත් වෙන්නේ. උත්සාහ නොකර ඉන්න එක නෙවෙයි. අපි ඕන මේකට උත්සාහ කරන්න ඕන. උත්සාහවන්තයා ජයගනී කියලා තියෙනවනේ. උත්සාහයකින් තොරව මේ ගමනේ යන්න බෑ. ඒ උත්සාහ කරනකොට කැපකිරීම කරන්න වෙනවා. ඒ කැපකිරීම තුලින් තමයි අපේ ජයග්‍රහණය බබලවන්නේ. කැපකිරීමකින් තොරව ලබන ජයග්‍රහණ ඊතරම් වටින්නේ නැහැ. පැවැත්මකුත් නැහැ. නේද? right. එහෙනම් මං හිතනවා 7-4යි මිශ්‍රාභ්‍යාසයයි ඕගොල්ලෝ කරන්න ඕන. හරි? 7-4යි මිශ්‍රාභ්‍යාසයයි. දැන් ඊළඟට අපි කොතනටද යන්න හදන්නේ? ඊළඟටත් එන්නේ ජ්‍යාමිතිය පාඩමක්. මෙන්න සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ. අපි පුංචි කොටසක් කරන්න ඕන පුතේ. නැත්නම් අපිට දැන් කාලය මදි වෙලා තියෙන්නේ. නේද? එහෙනම් අපි පුතාලා වතුර ටිකක් එහෙම බීලා දැන් සූදානම් වෙන්නකෝ. මම පුංචි වෙලාවක් දෙන්න. විනාඩි 5ක වගේ පුංචි විවේකයක් දෙන්නම්. අපි අද මේකේ යම් කොටසක් සාකච්ඡා කරමු. පුනරීක්ෂණ අභ්‍යාසයක් කරමු. හරි? පුංචි විනාඩි 5ක් දෙන්න. ටග්ගල සූදානම් වෙන්න.
හරි දරුවනේ. හරිද සූදානම්ද පුතාලා? හරි සර්. ඔන්න හරි සර්. අපි පොඩි වෙලාවක් ගමු. දැන් මෙතන අපි කරන බොහෝ දේවල් මේ පාඩමට ඇතුළත් වෙනවා. ප්‍රමේයයන් ගැන කතා කරනවා. ඊට ඉස්සෙල්ලා මේ අපි 8 පන්තියේදී කරපු දේවල් කීපයක් මතක් කරගෙන යන්න. ඔයගලන්ට මතකද බද්ධ කෝණ? සර් නේද? පොරිෂන් කරන්නද? අපුතේ සර් පොරිෂන් අභ්‍යාස කරන්නද? මට තේරුන්නේ නැහැ. මොකද්ද පැහැදිලි වුන්නේ සර් පොරිෂන් අභ්‍යාස අපිට කරන්න නැහැ. පුළුවන්. එතනට එනවා. ඊට ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් පුනරීක්ෂණයක් කරගෙන යමු. බද්ධ කෝණ යම් කෝණ යුගලයක් බද්ධ කෝණ වෙන්න නම් තියෙන්න ඕන අවශ්‍යතා 3ක් තියෙනවා. ඒ අවශ්‍යතා 3 මතකද ඔයගොල්ලන්ට? මොකද්ද 3? බාහුව දෙපස කෝණ පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ, පොදු බාහුවක් තියෙන්න ඕනේ, බාහුව දෙපස කෝණ දෙකක් තියෙන්න ඕනේ. කෝණ දෙකටම පොදු ශීර්ෂයක් තියෙන්න ඕන. පොදු බාහුවක් තියෙන්න ඕනේ. පොදු බාහුවක් තියෙන්න ඕන. පොදු බාහුව පොදු බාහුව දෙපස කෝණ දෙක තියෙන්න ඕන. මේකේ පොදු ශීර්ෂය තමයි B. පොදු බාහුව BD. පොදු බාහුව දෙපස කෝණ දෙක තියෙන්න ඕන. ඒක තමයි බද්ධ කෝණ යුගලයක් වෙන්න තිබිය යුතු මූලික අවශ්‍යතාවය. ඒක හරිනේ. ඒක මතක් වෙන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතකද අනුපූරක කෝණ යුගලයක් කියන්නේ මොකද්ද කියලා? යම් කෝණ යුගලයක එකතුව විශාලත්වයන්ගේ එකතුව අංශක 90ක් වෙනවා නම් ඒක අනුපූරක කෝණ යුගලයක්. අනුපූරක කෝණ යුගලයක්. කෝණ දෙක වෙන වෙනම තියෙන්නත් පුළුවන්, මේ වගේ බද්ධ වෙලා තියෙන්නත් පුළුවන්. එතකොට අපි කියනවා මේ අනුපූරක බද්ධ කෝණ යුගලයක් කියලා. බද්ධ වෙලා තිබුණොත් අපි කියනවා අනුපූරක බද්ධ කෝණ යුගලයක් කියලා. පැහැදිලිද? right. ඊළඟට ඕගොල්ලන්ට මතකද ඊළඟ වචනේ අනුපූරකත් එක්ක මේ එක්කෙනා කවුද? පරිපූරක පරිපූරක. මොකද පරිපූරක කෝණ යුගලයක් කෝණවල එකතු අංශක 180. කෝණ යුගලයක එකතුව අංශක 180ක් වෙන්න ඕන. කෝණ දෙක වෙන වෙනම තියෙන්නත් පුළුවන්, බද්ධ වෙලා තියෙන්නත් පුළුවන්. මට කියන්න අංශක 72 පරිපූරකය කීයද කියලා? අංශක 8. අංශක 8 අංශක 108. 108 පරිපූරකයේ දෙන්න එකතු කරාම 180ක් එන්න ඕන. දෙන්න එකතු කරාම 180ක් වුණොත් තමයි පරිපූරකයේ වෙන්නේ. නේද? අන්න හරි. කෝණ යුගලයේ පරිපූරකයි බද්ධයි. එතකොට අපි කියනවා පරිපූරක බද්ධ කෝණ යුගලයක් කියලා තමයි කියන්නේ. පරිපූරක බද්ධ කෝණ යුගලයක්. ප්‍රතිමුඛ කෝණ කියන්නේ මොනවද? ප්‍රතිමුඛ කෝණ කියන්නේ සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වුණාම මේ එකිනෙකට හැදෙන ප්‍රතිවිරුද්ධ කෝණ යුගලය අපි හඳුන්වනවා මොනවද? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. ඇත්තටම මේ ප්‍රතිමුඛ කෝණ දෙක අගයෙන් සමාන වෙනවද නැද්ද? සමානයි. වෙනව නේද? සමාන වෙනවා. ඕ ඒක අපි දැන් ඉදිරියේදී කතා කරන ප්‍රමේයක් විදියට සමාන වෙනවා. හරි. ඊළඟට සමාන්තර රේඛා පිළිබඳ අවබෝධය. සමාන්තර රේඛා කියන්නේ වචනෙම තියෙනවා සම අන්තරයෙන් පීඨන සරල රේඛා ඛණ්ඩ. සමාන්තර රේඛාවල පුතේ මේ සමාන්තර රේඛා දෙකක් අතර මේ ලම්බ දුර කියන්නේ කෙටිම දුර සමානයි. ඒ හින්දා තමයි තවදුරටත් සමාන්තර රේඛා දික් කරාට මුණ ගැහෙන්නේ නැහැ. දැන් සමාන්තර රේඛා ඕම තියෙන්න බෑ. මොකද පරතරය සමාන නැහැ. සමාන්තර බව පෙන්වන්න තමයි පුතේ අපි මේ ඊහිස් දෙකක් යොදන්නේ ඕම. දැන් තවත් සමාන්තර රේඛා යුගලයක් කොහොම හිටියා කියමුකෝ. ඔහොම තිබුණොත් අපි එතකොට පෙන්වන්නේ ඊහිස් යුගල දෙකක් කොහොම දානවා. ඒ යුගල දෙක සමාන්තර බව පෙන්වන්න. ඕන්න ඔහොමයි. මතකයි නේද? right. දැන් එහෙනම් දූල පුතාලා මෙන්න මේ පුනරීක්ෂණ අභ්‍යාසයේ පටන් ගන්න ඉක්මනට. ඒක මම සාකච්ඡා කරනවා. රූප ඇදලා කරන්න පහත් දැක්වෙන කෝණ අතරින් අනුපූරක කෝණ යුගල සියල්ල ලියා දක්වන්නලු. හරි?
right පටන් ගන්න. excuse me sir ඔව්. සර් අනුපූරක කෝණ කියන්නේ අංශ ගණුවක් කෝණ දෙක විතර අංශ 90යි එතකොට පරිපූරක කෝණ කියන්නේ කෝණ දෙක විතර අංශ 180යි ඒ වගේ සර් තව කෝණ නැද්ද ඒ කියන්නේ අංශ 100 අංශ 100 වෙන්නේ ඒ වගේ නැද්ද සර් නෑ නෑ. මෙතන විශේෂත්වයක් තියෙනවනේ. විශේෂත්වය තමයි අපිට අංශක 90 සහ 180. අන්න ඒකයි. ඒකයි ඒ දෙකට විශේෂිත නම් කෝණ යුගලය එකතු අංශක 90ක් වන කෝණ යුගලයකට සහ 180ක් වන කෝණ යුගලයකට යුක්ලිඩ් ජ්‍යාමිතියේ ওই විදිහට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අපිට 110 120 ඒව අදාළ නැහැ. විශේෂයෙන් මේ ඍජු කෝණයක් හැදෙන අවස්ථාව සහ සරල කෝණයක් හැදෙන අවස්ථාව තමයි සුවිශේෂී කරගෙන තියෙන්නේ. ඒකයි අනුපූරක සහ පරිපූරක කියන වචන දෙක යෙදෙන්නේ. excuse me sir ඔව්. මේ පුනරීක්ෂණ අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ රූප අඳින්න ඕනද? මේකේ තියෙන්නේ පහත දැක්වෙන කෝණ අතරින් අනුපූරක කෝණ යුගල සියල්ල. කමන්න වෙලා යන හින්දා රූපේ අඳින්න ඕනේ නැහැ. අනුපූරක කෝණ යුගලයේ අනුපූරක කෝණ යුගල ටික ලියන්න බලන්න. අනුපූරක කෝණ යුගල හරි sir. හරි. සර් උත්තරේ ගලපලා අන්තිමට ලියන්නත් ඕනේ නේද? ක්‍රමයක් ඕනේ නැහැ. අනුපූරක කෝණ යුගල ලියන්න. කෝණ යුගල ලියන්න. එතකොට එතනින් මතක් කරවන්නේ ඕගොල්ලන්ට අනුපූරක කෝණ යුගල හඳුනා ගැනීම. හරි සර්. හරි සර්. හරි. එහෙනම් මේක අපි උත්තර බලමුද ඉස්සෙල්ලා? මට කියන්න ඕන මම අහමු ලෙස නමක් කියනවා. උත්තර දෙන්න ඕන. තමන්ගේ අවස්ථාව පැහැර හරින්න එපා. මම අවස්ථාව දෙනවා කාටද? අපි තෝරගමු සදෙව්මිනි වාසනා දුව. සදෙව්මිනි කියන්න මට මේකේ අනුපූරක කෝණ යුගලයක්. සදෙව්මිනි ටික ඉක්මන් කරමු. සදෙව්මිනි එහෙමනම් ප්‍රවීන් සිතුමින මට කියන්න මෙතන අනුපූරක කෝණ යුගලයක් පුතා. සර් ඔව් අනුපූරක කෝණ යුගලයක් ABC හා CHI ABC සහ අනිත් එකන CHI
කොතනද CHI ඉන්නේ? පහළද ඉන්නේ? මෙතන GHI. ඈ? GHI. sorry sir GHI. GHI නේද? ඔව්. GHI ඔන්න ඔය. මෙයා අංශක 35යි මෙයා අංශක 55යි එකතු වුණාම අංශක 90යි. right පුතා? very good. ඔනෙලි මට කියන්න ඊළඟ එක තව එකක් ඔනෙලි DEF සහ OMN. D I කියන්නේ DEF DEF ඔව්. සහ OMN. OMN මෙයා අංශක 70යි මෙයා අංශක 20යි අනිවාර්යයෙන්ම අංශක 90යි. right very good දුව. තව එකක් කවුද කියන්නේ අපිට? මම කියන්නද? කියන්න. මං කියනද? L සමානයි PSU. කවුද? තමයි යසස්. J K L සහ අනිත් එක නා PSU. STU. ඒ කියන්නේ අංශක 80යි අංශක 20යි. sorry. ඔව් 10යි නේ 10යි. අංශක 80යි අංශක 10යි. ඔව් ඒතර අංශක 90යි. ඒකට අනුකූල. තව තියෙනවද? නෑ සර්. ඔච්චරයිනේ. අංශක 90ක් හැදෙන්න ඕන. right. ඔයගොල්ලෝ පැන්සලෙන් හරි දාගත්තානේ? අපි ඊළඟ එකට යමු. ඔන්න ඊළඟට තියෙනවා ප්‍රශ්නාංක 2. රූපය අඳින්න. රූපය ඇඳලා ලියන්න. රූපයේ දැක්වෙන කෝණ විශාලත්වය අනුපූරක කෝණ යුගල 4ක් අහනවා. අනුපූරක බද්ධ කෝණ යුගල 2ක් අහනවා. පරිපූරක කෝණ යුගල 2ක් ලියා දක්වන්න. ලියන්න බලන්න. රූපය ඇඳලා ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. ප්‍රශ්න අංක දාන්න. හරි සර්. හරි සර් 2යි 3යි 7 ඉවරයි. හරි ඔන්න එහෙනම් අපි අහමු මට උත්තර දෙන්න රසින්දි දුව රුක්ෂිකා කියන්න අංක 1 අනුපූරක කෝණ යුගල එකක් කියන්නේ ඉස්සලා මට අනුපූරක කෝණ යුගල එකක් කියන්න පුතා කො අවස්ථාව ගන්න වෙන කෙනෙක් කියන්න කවුද කියන්නේ මට මුලින් නම කියන්න මම කියන්නද? මම කියන්නේ. අපි දුවෙට අවස්ථාව දෙමු කවුද? මම කියන්නද? දුව කියන්න. PQS දුවගේ නම කියන්න ඉස්සෙල්ලා. ඔනෙලි. ඔනෙලි. PQS ඊළඟට SQR
SQR ඔව් ඒක හරි පුතේ. අනුපූරක කෝණ යුගලයක්. ඒක හරි. right. තව එකක් කවුද කියන්නේ? මං කියනද කියන්නේ පුතේ. QSR ආයි කියන්නේ මට පැහැදිලි මදි. QSR SQ R ඒකමනේ. SQR අනිත් එක නා කවුද? වැරදුනස QS PSQ අනිත් එක නා QSR නේ. ඔව්නේ. මේ දෙන්න. ඔව් මේ දෙන්න. තව ඉන්නවද? ඔව් තව තියෙන හතරක් ලියන්න ඕනේ. කවුද අපිට උදව් කරන්නේ? කියන්න. PQS හා RSQ PSR QSR ඔමින්න අර දුව කිව්ව එක පොඩ්ඩක්ම PQS හා අනිත් එක නා RSQ ඒක හරි. පුතා කියන්න දැන් PSR QSR PSR ආරුණම් කෙලිම 90යි. ඊළඟට අපිට ගන්න පුළුවන් මොකද්ද? ඊළඟට ගන්න පුළුවන් PSQ SQR PSQ SQR බලන්න ඩිය වෙලා තියෙනවද කියලා. මේ 60යි මෙතන 30යි. එතන 90ක් එනවා. හරිනේ? ඔය හතර එන්න ඕනේ. ඕකේ අනුපූරක බද්ධ කෝණ යුගල දෙකක් ලියන්න. අනුපූරක බද්ධ කෝණ යුගල දෙකක්. මම ඒකේ උත්තරේ කියන්න නැත්නම් ඔයගොල්ලෝ මේ ඔන්න මෙන්න මේ දෙක එන්න ඕන. එකක් තමයි PQS සහ අනිත් එක්කෙනා SQR එක්කෙනෙක් අනිත් එක්කෙනා PSQ සහ අනිත් එක්කෙනා QSR ඔන්නෝමයි මේ දෙන්න අනුපූරක බද්ධ කෝණ පරිපූරක කෝණ යුගල දෙකක් අහනවා. පරිපූරක කෝණ යුගල වෙන්නේ මොනවද? PQR PSR PQR PSR PQR 60යි PSR වැරදි නේද පුතා? මෙන්න මෙයා නේද එන්න ඕනේ. ඔන්න මම එකක් කියන්නම්. 120යි 180 නේ හැදෙන්න ඕනේ 60යි. එතකොට මම ලිව්වොත් QRS අනිත් එක්කෙනා QPS QRS QPS ඒක හරි. තව කෝණ යුගලයක් ගත්තොත් මෙයත් එක්ක මේ තව ඕන් තරම් ඉන්නවා. QRS PQS ආයි ඔන්නානම් QRS QSP නේ ඔය ඔක්කොම පරිපූර්ණයි. ඔන්න ඔහොම. ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්නේ ඉක්මනට බලමු. ප්‍රශ්නාංක 3 ABCD EF සරල රේඛා ඛණ්ඩ එකම ලක්ෂයකදී ඡේදනය වේ. ABD ඇති තොරතුරු අනුව A හි අගය සොයන්න B සමානයි D වීමට හේතු අහනවා. ඔබ උත්තර ටික ලියන්න බලන්න. 3යි 4යි දෙකම කරන්න ඉක්මනට. ඒක සාකච්ඡා කරලා අපි නවත්තමු. 3යි 4යි කරා දෙපාරක් බලන්න. මම පුංචි වෙලාවක් දෙන්නම්. කලබල වෙන්න එපා බලන්න. රූප අදින්න රූපේ පස්සේ අඳින්න වෙලාව තියාගන්නකෝ.
Excuse me, sir. කියන්න පුතේ. Sir, මේ දැන් මට විද්‍යාපන්තියක් තියෙනවා sir leave වෙන්නද? හා කමන්නේ. Sir record එක දානවනේ. ඔව්. හරි sir. මේ වෙලාවටත් පන්ති තියෙනවද ඔයගොල්ලන්ට? නෑ සර්. නෑ සර්. නෑ නේද? හරි උත්තර ගමු නේද දැන්? Excuse me, sir. කියන්න පුතා. දැන් මට සයන්ස් ක්ලාස් එකක් තියෙනවා මම ලීව් වෙන්නද? දැන් පටන් ගන්න සයන්ස් ක්ලාස් එක ඉවර වෙන්නේ කීයේද? 11ට විතර. පැයක් තියෙනවා. පුතේ හරි යන්න. ඒකේ අගේ කීයේද? මොකද මේ? අංශක 30යි. අංශක 30යි. B සමානයි D වීමට හේතුව මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. very good. D වල අගේ කීයද? අංශක 75යි. අංශක 75යි. අංශක 180න් 30ක් අඩු වුණා දෙකෙන් බෙදුණා අංශක 75යි. very good. B හා C වල අගයන් කීයද? අංශක අංශක 75. 75යි. දෙකම 75 sir. දෙකම අංශක 75. 75යි. අන්න හරි. හතරවෙනි එක සමාන්තර රේඛා යුගල තුනක් නම් කරන්න. AB සමානයි ABB. සමාන්තරයි. ADBC BCAD AD සමාන්තරයි BD තව එකක් ඕන ADB BC සමාන්තරයි AD AD BC නේ AD ඔන්න අන්තිමට හරි. එහෙනම් අපි පුනරීක්ෂණ අභ්‍යාසය සම්පූර්ණ කරා. අපි ලබන දවසේ මේ පාඩමේ ඉදිරි කොටස් පිළිබඳ අවධානය යොමු කරමු. පුතාලට මම දුන්නු ටියුට් එකේ පේපර්ස් නේද දීලා තිබුණේ? ඔව් සර්. පේපර්ස් කරාද ඔයගොල්ලෝ දැන්? එකක් කරා. පේපර්ස් කීයක් දුන්නද මම? 3ක්ද 4ක්ද 2ක්ද? පළවෙනි පාඩමේ ටියුට් එක සර් සර් පොතකුත් දුන්නා කරන්න කියලා. නෑ ඒක නෙමෙයි මම කියන්නේ දැන් පෙබරවාරි ටියුට් එකේ දුන්නේ මොකද්ද? පේපර් සෙට් ඈ ප්‍රත්‍යක්ෂනේ ඒක ප්‍රත්‍යක්ෂය. ඒක ටිකක් කරන්න ඒ ටියුට් එකත් කරලා තියාගන්න ඒකත් මම සාකච්ඡා කරනවා ඉදිරියේදී හරි හරි එහෙනම් අපි මෙතනින් නවත්තමු පුතේ ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් iPhone sir. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. අයිබෝවන් සර් good night sir. Good night.